කලියුගයේ සැබෑ නුවණක්කාරයින්ගේ මන්දාකිණි. ලියාගන්න අපි ඊළඟට යනවා සමීකරණ ගණනක් තියෙනවා මේකත් ගොඩක් ඕගොල්ලෝ පළමු ප්‍රශ්න පත්‍ර කරලා තියෙනවා නම් මේ වගේ ගණන් මුණ ගැහිලා ඇති මම මේකත් ඕගොල්ලෝ දකින්න පොඩි පොඩි අඩුපාඩු තියෙනවා පුතේ පළවෙනි පියවර ලස්සනට කරනවා දැන් ඕගොල්ලෝ කරන හැටි ඕක ඍණ 4 එහා පැත්තට වෙනවා ධන 4 කියලා සුළු කරලා තියලා තියෙනවා මේ උත්තර පරිශ්‍රය කරලා බලන්න එහෙමනේ තුඩියක් කරන්න පැහැදිලි හරි බලන්න හයවෙනි ගැටලුව මේකේ පුතේ ඉස්සල්ලාම කරන්නේ මොකද්ද? ඍණ 4 වෙන එහා පැත්තටනේ. එහෙනම් 5 බෙදීම 2x ඍණ 4 එහා පැත්තට ගියාම 14යි විතර 10යි 5 බෙදීම 2x. කොහොම වෙනවද? දැන් අපි දරුවෝ කරමු උතරින් නවත්තන. මම දැකලා තියෙනවා මෙතනින් නවත්තන 10 රැයක් ඉන්නවා. ඊයේ රැයක් හදලා ඔබ එකේ ගොඩක් අය හදලා දුන්නා. සමහර දරුවෝ මෙතනින් නවත්තනවා. ඇයි? හරිම ලේසි වැඩක් තියෙනවා. කාටද කියන්න පුළුවන් ඊළඟ මොකද කරන්නේ? මොකද ඒක කියන්නේ අපි ගන්න. හරස් ගුණිතේ. හරස් ගුණිතේ කොහොමද කරන්නේ? 2x ගුණ කරනවා පුතේ 10 මේ හරහට ගුණ කරනවා. මෙන්න මේ 2x ගුණ හිතා ගන්න එපා. 2x වරක් 10 ගුණ කරාම 20x මෙතන 5යි. දෙපැත්තම බෙදන පුතේ කියන්නේ. බලන්න මේ පියවර පැහැදිලි විදිහට වඩ ඒක උත්තර කරා මේ පියවර. 2x වරක් 10 20x මෙතන 5යි ඉතුරු වුණා. දෙපැත්තම 20ෙන් බෙදුවා. කෙනෙක් එක අපහැදිලි වුණා නම් ආයි පාරක් අහගන්න. 2x වරක් 10 උත්තරේ 20x මේ පැත්තේ ඉතුරු වෙන්නේ 5. ඔන්න මේ පියවර පැහැදිලි කරගන්න මේ හරස් ගුණිතේ මේ ගුණ කරා 20x මේ පැත්ත 5. දැන් මොකද කරන්නේ? දෙපැත්තම 20ෙන් බෙදුවා. 20 කැපෙනවා. x සමානයි 20ෙන් 5 සරල කරන්න පුතා. 5 1යි 5 4යි උත්තරේ කීයද? 4යි. හොඳයි. හතරි ගන්න පුතා. හතරි ගැටලුවේ මේක හදන්න ජාමිති සම්බන්ධතාවයක් තියෙනවා බොහොම ප්‍රසිද්ධ. මොකක්ද ඒ? මේ රුඩ දැක්කම තමයි මතක් කරන්නේ. මෙන්න මේ කෝණ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. බොහොම ජනප්‍රිය. මොකක්ද ඒ? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ බාහිර කෝණය කියමුද? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. හොඳට මතක තියාගන්න. තාම දන්නේ නැති අය ඉන්නවනම් මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන එළියෙන්නේ කෝණය එළිය කියන වචනේ අපි බාහිර කියන භාවිතා කරන්නේ. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. පුතේ මෙතන 120ක් නම් මෙතන 120ක් නම් මේ සම්පූර්ණ කෝණය මේ කෝණෙත් එකතු වී යුතුයි. 120ක් වෙන්න ඕනේ. මේ ඉරගෙන හිතන්න එපා. මේ ඉරගෙන හිතන්න එපා. මේ කෝණය එකතු වුණා 120ක්. හරිද? දැන් මම අහන ප්‍රශ්නයක්. මේ බලන්න ඔයගොල්ලෝ හිතුව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේක 120ක් නම් මෙතන 70ක් නම් සම්පූර්ණ කෝණය කීයද? 50යි. මේ 120ක් නම් මේක 70ක් නම් මේ කෝණේ අගේ මේ දෙන්නට එනවා නම් 70ක් මෙතනට ආවා නම් ඉතුරු යන්නේ මෙතනට කීයද? 50යි. 50 මෙතනට කීයද? 30යි. එහෙනම් මෙතනට කීයද? 20යි. යට උත්තරේ දාන්න පිළිගන්න. හොඳද? පරණ පේපර් එකේ ඉච්චර අදපු කරන වැදගත් වෙන්නේ නැහැ. පුතාලා 50න් අඩු කරනවා 30 උත්තරේ 20යි. ඒක වලට තියාගන්න සම්බන්ධයි. ඒකයි කියන්නේ. බාහිර කෝණය මේ බාහිර කෝණය මේ කෝණය මේ සම්පූර්ණ කෝණය මේ 30x වියාව මේ සම්පූර්ණ කෝණයට පුතේ මේ සම්පූර්ණ කෝණය මේ කෝණය එකතුවට මෙයා සමානයි. දැන් මෙතන 120ක් නම් 70ක් මෙතන ගියාම පුතේ තව කොච්චරද ඉතුරු? 120 මේ දෙන්නට යන්න පුතා. මෙතනට 70ක් ගියාම තව කීයක් ඉතුරුද? 50. 50ක් මෙතනට යන්න. 50ක් දැනට කීයක් වෙයිද පුතේ? 30ක් තව කීයක් ඉතුරුද? පැහැදිලිද?
8 වෙනි කරා. උසස් පෙළ විෂය ධාරාවලින් සිසුන් 22ක් වාණිජ අංශය සඳහා තෝරා ගැනීමට වට ප්‍රස්ථාරයක දක්වා ඇත. සිසුන් 15 දෙනෙකු කලා විෂය ධාරාව තෝරාගත්තේ නම් වට ප්‍රස්ථාරය නිරූපණය කරන්න. පුතාලා දන්නවා ඒ තොරතුරු වලට අදාළව කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන කේන්ද්‍රික කෝණ බෙදලා යනවා නේද? අපි ඒක දන්නවනේ. මම අහන ප්‍රශ්නයක්. වට ප්‍රස්ථාරයේ සම්පූර්ණ කේන්ද්‍රික කෝණ වල අයිති කීයද? 260යි. මෙතන දෙනා ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. අපිට මෙන්න මෙහෙම තර්ක කරන්න හැකියි. උතන තර්කයේ තියෙන මම වට ප්‍රස්ථාර උගන්වද්දි හැම වෙලෙම කො ඒකී ක්‍රමේ පාවිච්චි කරන්නේ එකකට කොච්චරද කියන එක හොයන්න කියලා. පුතාලා ඔක දින ගැටලුවලු මෙන්න මෙහෙම තර්කයක් කොට කරනවා. සිසුන් 22ක් සඳහා සිසුන් 22ක් නිරූපණය කරන්නේ අංශක කීයකින්ද? හොඳට කියවල බලන්න ගන්න මේ කියපු තොරතුරු ඔයාලට ගන්න පුළුවන්ද කියලා. ඔකේ තියෙනවා වාණිජ වලට පුතේ. වාණිජ වලට කීයද? වාණිජ වලට බන් රෙකෝඩින්. මේක රෙකෝඩින්. මේක සෝ. මේක කොහොමද? දැන් තරකයේ මේකයි වාණිජ කරන ශිෂ්‍යයෝ කීයද? වාණිජ කරන ශිෂ්‍යයෝ කීයද? කීයද? පේපර් එකේ 22යි. ඉතින් ඔන්ලයින් ඉන්නයාට උත්තර දෙන්න ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න ඔයගොල්ලන්ටත් අයිතිය තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. උත්තර දෙන්න බැදී ඉන්නවා. වාණිජ කරන ළමයි 22යි. එහෙම නෙමෙයි 22යි. ඒගොල්ලෝ පෙන්නන දෙන කෝඩි කීයද? 100 සිසුන් 22ක් නිරූපණය කරන්න අංශක 110කින් නම් අපි හොයනවා සිසුන් කී දෙනෙක්ද? එක්කෙනෙක් නිරූපණය කරන්න අංශක කීයකින්ද? 22ක් නිරූපණය කරලා 110කින් එක්කෙනෙක් නිරූපණය කරන කාල බලන්න මොකද කරන්නේ? 110 පුතාලා බෙදනවා කීයෙන්ද? 22කින් බෙදුවොත් පුතේ උත්තරේ එනවා කීයද අංශක 5. එක ශිෂ්‍යයෙක් නිරූපණය කරන අංශක 5යි. අපෙන් ගන්න මොකද්ද? කලා විෂය ධාරාව නේද? කලා විෂය ධාරාවේ ශිෂ්‍යයෝ කී දෙනෙක් ඉන්නවද? 15ක් නිරූපණය කරන්න. සිසුන් 15ක් නිරූපණය කරන්න අංශක 5 ගුණ කරනවා පුතේ 5. කී උත්තරේ? අංශක 75. තේරුම් නැත්තම් නැවත බලන්න. වාණිජ විෂයට වෙන් කළ තියෙන අංශක 110ක් කෝණයක් ශිෂ්‍යයෝ 22ක් සඳහා 22කට 110ක් නම් එක්කෙනෙක්ට කොච්චරද කියලා බලන්න පුතාලා මොකද කරන්නේ? 110 22කින් බෙදනවා අංශක කීයද? 5යි. එක ශිෂ්‍යයෙක් සඳහා අංශක 5යි. අපිට ඕන ශිෂ්‍යයෝ කී දෙනෙක්ද? 15කට එන අංශක 5 වරක් කීයද? 15 උත්තරේ අංශක 70. පැහැදිලිද? අපි ගණන් තුනක් විතර එකපාර කරලා ලියාගමු කියන්නේ. හරිද? නැත්නම් ටයිම් එක වේස්ට් කරනකොට. හරි? ගණන් තුනක් විතර එකපාර දැන් මේ ගණන් මම මේ කරන ගණන් බලන් ඉන්න බලලා ඉන්න අපි ඊපස්සේ ලියාගමු. 9 වෙනි ගාන. කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ O level වල මේ අත්‍යවශ්‍ය ගුණ සංකල්ප අනුව පුතාලා දන්නවා කෝණ 3යි විභාගෙට එන්නේ. මොකක්ද මේ කෝණ 3? ඔයාලා දන්නවද? ඔකට විතරම මම කියන දේ. 45යි 90යි 180යි. ඔය එළ දෙන 45. එතකොට පුතාලගෙන් අහනවා මේ කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය. කොහොමද වෙන්නේ? දැන් දන්නවා අපි හොඳට කරලා තියෙන්නේ කියන්නේ. ඔව්. මොකද්ද? ඇහෙන්නේ හරියට නෙන්නේ. ඔව් අටෙන් එකක්. අටෙන් එක පුතේ ලියන්නේ පොඩ්ඩක් භයානකයි. චුට්ටක් සුළු කරලා මම කෝඩේ කීයද? 45 වෙදී ඔය කීයද? 360 වාරයක් πr වර්ගය. මොනේ සූත්‍රේ? වෘත්තයක් πr වර්ගෙනේ. වෘත්තයක් πr විතර වෘත්තයක් තියෙනවද? වෘත්තයක් තියෙනවද? නෑ වෘත්තේ කොටසක් තියෙන්නේ. එහෙනම් කෝණේ බැලුවා 45 45 විදිහට 360 වරක් πr වර්ගයේ 45 එකයි පුතේ මෙතන 8යි. ඒ නිසායි 8න් එකක් එන්නේ ආ. 7න් 22 අරේ කීයද? අරේ 7යි. අරේ ඒකක මොනවද? මීටරනේ. මීටර 7 මීටර 7 වැඩි කිරීම මීටර 7. මීටර 7. 7ට 7 මොකද වෙන්නේ? කැපෙනවා. තව බෙදෙන එකක් කියන්නේ තියවද? 22 බෙදෙනවා කාගෙන්ද? දෙකේ. 22 බෙදෙනවා දෙකෙන්. දෙකේ ඒවා 11යි. දෙකේ ඒවා කිව්වේ 4යි. මේ දෙහා බෙදිල්ලක් පේනවද අපිට? බෙදීමක් පේනවද? නෑ. එහෙනම් මොකද කරන්නේ? මොකද කරන්නේ? අවසාන උත්තරයට මොකද කරන්නේ? 11 අගුණ කරන උත්තේ තියෙන්නේ. හරි. මේ ඔයාලට තේරුම් නැති අය ඉන්නවනම් 45ට 1යි 360ට 8යි 8න් 1 5 වලට 7න් 22 7 වරක් 7 සුළු උනේ කොහොමද? 7ට 7 බෙදලා ගියාට 1යි 1යි ඔන්න එකක් ගන්න මෙතන.
4 7 1 දෙකෙන් බෙදුණා 4යි දෙකෙන් බෙදුණා 11යි. දැන් ඉතුරු වෙලා ඉන්නේ 5ලින් 4ක් ඉහළින් ඉන්නවා 11යි 7. මොකද කරන්නේ? 11 වුණ කරන උදේ කියන්නේ 7. 11 වරක් 7 තියෙන්නේ 77යි. බෙදීම 4යි. පුතාලා දීර්ඝ බෙදීමක් කරන් බෙදුවත් කමක් නැහැ. වර්ධිනවා කියන එක කරන් බෙදන්න. 4 1යි 4 වරක් එක 4යි ඉතුරු කිව්වේ 3යි 15ට ගන්නවා 37ට 4 9යි 9යි 4 වරක් 9 36යි ඉතුරු එකයි තිබ්බ දසම පිට 10ට 4 2යි 4 වරක් 2 8යි 20ට 5යි 4 වරක් 5 20යි දෙදි ඉවර උත්තරේ 19.25යි පුතාලා තේරෙන්නේ නැත්නම් අහන්න ඔන්ලයින් දරුවොත් මගෙන් අහන්න බැරි නම් තේරුම් නැත්නම් සුළු කිරීමක් කරලා අහන්න මේ කරක් තුනේ ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ බලන්න 10 වෙනි ගාන 10 වෙනි ගාන පාඩම වෙන්න තියෙන්නේ සංඛ්‍යා තේමාවකටේ සන්නිකර්ෂණේ මගින් වර්ගමූලයේ සෙවීම මතක ඇති. එතකොට අපි සන්නිකර්ෂණේ මගින් ගන්නවා කියන්නේ ආසන්න අගය. පරිමාගේ ආසන්න අගය ගන්නකොට තෝරන්න උත්තරේ ඔය ගුණ කරලා තියෙන පුතාලට පේනවා ඇති මෙන්න මෙහෙම ලියලා දීලා තියෙනවා 2.6 වරක් 2.6 වර්ගය කියන්නේ ඒකනේ 2.6 වරක් 2.6 උත්තරේ දීලා තියෙනවා උත්තේ කීයද 6.57ක් කියලා 6.56ක් වෙනවා. ඊට පස්සේ 2.8 ඒ පොඩි ප්‍රින්ටිං මිස්ටේක් එක 2.8 දීලා තියෙනවා උත්තේ කීයක් කියලාද 7.84ක් කියලා. 2.7 දීලා නැහැ නේද? උතර හරි උත්තරේ දෙකෙන් එකක් නෙවෙයි නේද? පොඩි ප්‍රින්ටිං මිස්ටේක් එකක් තියෙනවා මේක හදාගන්න මෙතන 2.7. මෙතන එනකොට 2.7 වර්ගය සමානයි 7.2 නම්. මේකෙන් ඕන 2.6 වර්ගය ඔන්න ඔය දෙක හදාගන්න පුතා. ඉදාල වැරදියා. පොඩි ගැටලුවක් කියලා අතර පේපර් එක හදලා තියා. 2.7 වර්ගයේ 2.6 වර්ගයේදී දැන් මේකේ වර්ගමූලය හොයද්දී මේ උත්තර දෙකෙන් පුතාලා බලන්න 7ට වඩා ආසන්න මොකක්ද? 7.29ද 6.76ද? 7ට ළඟ එක්කෙනා කොහොමද? දශම කොටස් 7ට වඩා කීයක් වැඩිද? 29ක් වැඩි. 29ක් වැඩි. මෙතන දශම කොටස් කීයක් අඩුද 100න් පමණ? 24ක් අඩු. එතකොට පුතේ මෙයා ඉන්නේ 24ක් ළඟින්. මෙයා ඉන්නේ වඩා ළඟින් උත්තරේ මෙයා නේද? එහෙනම් හොඳම උත්තරේ 2.7ද 2.6ද? 2.6 ද එහෙනම් දෙවැනි පිළිතුර වර්ගමූල 7 සඳහා 2.6. ඔය හැදුවේ 10 වෙනි ගාන. 11 වෙනි ගාන. සමාන්තර ආශ්‍රයයක් තියෙනවා. පුතේ සමාන්තර ආශ්‍රයයක ලක්ෂණ තමයි මේකෙන් ප්‍රශ්න කරලා තියෙන්නේ. ඒකේ කෝණ සම්බන්ධව පුතාලා මොකක්ද ඉගෙනගෙන තියෙන සමාන්තර ආශ්‍රයය. පහුගිය දවස්වල බෞද්ධය අස්සන්න තමයි දැන් මේ නෙලන්නේ. දැන් මේ කාලේ ඔයගොල්ලෝ ඕවා හොඳ අවබෝධ ඉන්න ඕන. පුතා සමාන්තර ආශ්‍රයයක කෝණ සම්බන්ධව පුතාලා මොනවද ඉගෙනගෙන තියෙන්නේ? සම්මුඛ සමානයි. ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ ගැටලු විසඳගන්න. මේ කෝණය ගත්තාම පුතේ මේ කෝණයත් සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ දෙකක් නේද? එහෙනම් මෙන්න මේ කෝණය අගේ කියන්න. මේ කෝණය 60යි. ටක් ගාලා ගන්න මේ කෝණය 60ක් නම් මේ කෝණය 60යි. දැන් සමාන්තර ආශ්‍රය මොහොතකට අමතක කරන්න. දැන් බලන්න මෙන්න මේ ත්‍රිකෝණය දිහා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු වෙනවා. 180 වැඩේ. එහෙනම් මෙතනින් 60ක් මෙතනට ගත්තාට පස්සේ ගාන හදන්න ලේසි උනේ නේ. අයන 60යි 40යි කියන්නේ 100යි x ලගේ කියන්නේ. එහෙනම් x ලගේ හොයා ගන්න අපි 180 න් අඩු කරනවා කීයද? 60 සහ 40. එතකොට 100යි අඩු කරාම උත්තරේ කියලා තමයි 80. මම 12 වෙනි ගානක් කොහොමද හදනවා? 12 වෙනි ගාන අසමානතාවක් තියෙනවා. මේ අසමානතාවයේ ගානේ පුතේ අපේ දරුවන් පොඩි වැරද්දක් තියෙනවා. මොකද මේ කල්ලු කියලා කියනවා. තාමත් මේ වැරද්ද යනවා සමහර අයගේ විසඳනවා. විසඳුම දක්වන්නේ සංඛ්‍යාවෙන්. කො අහලා දෙන්න බෑ අවසාන කොටස උත්තරේ ලියන්නේ. ඒක නිසා පරිස්සම් වෙන්න දැක්කම හරි ආසයි. ලේසි ගාන කියලා. හැබැයි
ගානේ ලකුණ නැති කර ගන්නව නිකම්. හරි ඒක පාකිස්තාන වෙන්නේ. විනය කරා යන එහා පැත්තට මොනේ නේද? ධනේ. ඔව් අහන්න. උදේ ප්‍රශ්නයක් කියවද? ඔව්. සර් පොඩ්ඩක් අර ලකුණු මාරු කරන එකත් ඍණ පොඩ්ඩක් එක පැහැදිලි කරන්න. හරි මම පැහැදිලි කරනවා. ලකුණු මාරු කරන අවස්ථාව පොඩ්ඩක් කියලා දෙන්න ඕකත් එක්කම. හරි දුර. හරි මම කියලා දෙන්නම්. මේ ගාන ඉවරයක් කළා ඒක කියලා දෙන්න. දැන් මෙහාට ඍණ එක මෙහෙට යනවා ධන එක. ධන එකයි එතකොට 6යි දෙපැත්තම දෙකෙන් බෙදනවා. x උඩයි 3. ඕකනේ අසමානතාව. ඕක විසඳන්න පුතාලා හැමෝටම ගැටලුවක්. මොකක්ද ඒක අහලා තියෙන්නේ? කියවන්න ප්‍රශ්නේ. කියවන්න. උතර දුර්වලතාවයක් තියෙන ඕගොල්ලන්ගේ. කියවන්න. අසමානතාව විසඳා සංඛ්‍යා රේඛාව. ඒක කරන්නේ නැහැ. ඔක ගොඩක් අය කරන්නේ නැහැ. මම දැනලා තියෙනවා උදේ. 1 2 3 දින 1 දින 2 අපි ටිකක් පොඩ්ඩක් හැදෙන්න වගේ ගමු. 3ට වඩා කුඩයි. මේ තුඩ තුඩක් නෑ සර් දුක සමානතාව. මේ තුඩ කියන්නේ මොකද්ද? අඩු හැමතිස්සෙම බලන්න x කියලා විතර මේ කට අර විශාල පැත්තද කුඩා පැත්තද? මේ කුඩා විතර කුඩා පැත්ත. x අඩු වෙන්න ඕන කාට වඩා? 3ට වඩා. එහෙනම් 3 ඉලක්කම උඩ මෙහෙම රවුමක් ඇදලා පුතේ. පාඩ ගල වෙන්න. පැහැදිලිද පාඩ ජොක් එකක් නැතුව බලන්න එක. මේක තේරෙනවනේ කියන්නේ. අපෝ බලන්න ඍණ එක මෙහෙට ගියා පුතේ ධන 1යි 5යි 1යි 6යි දෙපැත්තම දෙකෙන් බෙදුවා. x කුඩයි 3ට වඩා පැහැදිලිද? තේරුණාද? right. තේරුණානේ? ඔය ගණන් වල ගැටලුවක් දෙන්න හදන්න අර ඔය ප්‍රශ්නයක් කියව ඒකට උත්තර දෙන්න. ලයිව් දෙන්නේ. එතකොට උත්තේ අර ඇහුවා දරුවෙක් කොහොමද ඍණ අර අසමානතා ලකුණ මාරු වෙන්නේ මොන අවස්ථාවකද? අපි අන්නේක වලදීලා උදේ දෙපැත්තේ අසමානතා මේ අසමානතා ලකුණ හදිස්සිය මාරු කරන්න සිද්ධ වෙන්නේ. හරිද? මම හිතුවේ. අසමානතා ලකුණ මාරු කරන්න සිද්ධ වෙන්නේ අසමානතාවයේ දෙපසම ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරි ගුණ කරොත් හරි. ඒක මතක තියාගන්න. අසමානතා ලකුණ දෙපැත්තම ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් හරි ගුණ කරොත් හරි තමයි මේක මාරු. බලමු උදාහරණයක් කියලා දෙන්න පුතාලට. 5 ඍණ 2යි x උඩයි අපි ගමු 7 කියලා. කොහොම ගානක් කියලා. මේකේ ධන 5 අයින් කරන්න ධන 5 අරගෙන යනකොට එහා පැත්තට මොන පහද? ඍණ 5යි. ඒක දන්නවද ඔයගොල්ලෝ? මෙතන 2යි. මෙතන ඍණ 2යි. බලන්න මේ කීපෙක තේරුවන්නේ. මේ ධන 5 මේ පැත්තට ගියාම මොන පහද? ඍණ 5. දැන් පුතාලා මට කියන්න මේ ඍණ 2 අයින් කරන්න මොකද කරන්නේ? මේ ඍණ 2 අයින් කරන්න මොකද කරන්න ඕනද? දෙපැත්තම ඍණ 2කින් දෙපැත්තම ඍණ 2කින් බෙදනවානේ. බෙදද්දී අන්න ඍණ සංඛ්‍යාවකින් බෙදන නිසා අසමානතා ලකුණක් කරනකොට මාරු කරන්න ඕනේ. මේ පැත්තට තිබ්බ අසමානතාව හරවන්න මේ පැත්තට දෙපැත්තම බෙදනවා. ඒක බෙදන පියවරදී කරන්න ඕනේ. ඇත්තද? මම කියපු දේ තේරුණාද නැද්ද ඔයගොල්ලන්ට? බෙදන්න ගියේ මොන දෙකෙන්ද? ඍණ සංඛ්‍යාව ඍණ දෙකේ ඉන්නේ ඍණ සංඛ්‍යාවේ එන අසමානතා ලකුණ බෙදන පියවරදී පුතාලා මාරු කරා. උඩ පැත්ත අනිත් පැත්ත හරවලා අසමානතාව මාරු කරගත්තා. බෙදුවා. ඍණ දෙක ඍණ දෙක වුණා. x විශාලයි. දෙකෙන් දෙක බෙදුනහම ඍණ එකක් එන්නේ. x විශාලයි නේ. ඔන්න ආපස්සට. a dash ඡේදන b. a dash ඡේදන b. එතකොට අපි පළවෙනි විශේෂයෙන් ඉවර කරේ කීර්ති ගණන් කී විදිහකින්ද 12 වෙනි. අසමානතා ලකුණනේ. අසමානතා ගණනේ. එතකොට මේ ප්‍රදේශය ගැන මොකද කියන්නේ? මේ පාට වෙන්න ඕන ප්‍රදේශයේ කාට අයත්ද කාට අයත් නැතිද? කොහොමද කියන්නේ? ඒට අයිති නැති බීට කොයි ටිකද? බී කොට බීට පවණක් ටිකනේ. ඇයි ඒක ගත්තද? බීට අයිති.
D ඉන්නවනේ D ටයිප්. මේ ඉත් ගෑනින්ගේ නැති නෑ කාටද